ආයුබෝවන් ඔබ හැම කෙනෙක්ටම. ආයුබෝවන් මිස්. ආයුබෝවන්. හොඳයි. බොහොම ස්තුතියි. හැමදාමත් මම කියනවා වගේ ඔබ ආරම්භයේදීම ඔබෙන් ලැබෙන ඒ ආශිර්වාදයට. ඔබ දන්නවද මේ ලෝකේ බහුතරයක් මිනිස්සු රෝස පඳුරේ කටු දකින්නවලු. ඒ වගේම සුළුතරයක් මිනිස්සු කටු පඳුරේ රෝස මල් දකින්නවලු. පුංචි වෙනසක් වගේ පෙනුනට මේ දෙක අතරේ මහා ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඔබටත් පුළුවන් නම් තව දුරටත් රෝස පඳුරේ කටු දකින්නවා වෙනුවට කටු පඳුරේ රෝස මල් දකින්න ඔබේ ජීවිතයට එන ඕනෑම අභියෝගයක් අති සාර්ථකව ඔබේ ජීවිතයට ලැබෙන ආශිර්වාදයක් බවට පෙරලා ගන්න ඔබට ක්ෂණික හැකියාවක් ලැබේවි. ඉතින් ඒ විදිහට ඔයාගේ ජීවිතයට මේ කාලේ ඇවිල්ලා තියෙන අභියෝගය ඔයාගේ ජීවිතයට ලැබිච්ච ආශිර්වාදයක් එහෙම නැත්නම් ඔයාගේ ජීවිතයට අලුත් පියවරක් තියන්න ලැබිච්ච අවස්ථාවක් විදිහට අපි හිතලා ඔබට ඒ අවස්ථාව ළඟා කරලා දෙන්න අපි ස්මාර්ට් NLP ඉන්ටර්නැෂනල් වෙතින් ආරම්භ කරපු අභියෝගයට එරෙහිව කියන වැඩසටහන් මාලාවේ අද 8 වෙනි දවසට අපි ඇවිල්ලා ඉන්නවා. අද දවසට යන්න කලින් මම හැමදාමත් කියනවා වගේ මේ මෙහෙවර අපිට ඉටු කරන්නට මේ ලෝකේ මේ රටේ ඉන්න දැවැන්ත පෞරුෂයන් කිහිප දෙනෙක්ම අපිත් එක්ක එකතු වුණා. අපිත් එක්ක අත්වැල් බැඳගත්තා. ඉතින් හැමදාම වගේ මේ වැඩසටහනේ එක මිනිත්තුවක් ඒ අයට කෘතවේදී වෙන්න මම අදත් වෙන් කරනවා. අපිත් එක්ක පළවෙනි දවසේ එකතු වුණා පුද්ගල විභවතා සංවර්ධන හා මනෝවිද්‍යා පුහුණු උපදේශක ඒ වගේම ලේඛක චන්දන ගුණවර්ධන මහත්මයා, ඊළඟට ජ්‍යෙෂ්ඨ කළමනාකරණ පුහුණු උපදේශක දීපාල් සූර්යාරච්චි මහත්මයා, ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් කළමනාකරණ උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂක මහාචාර්ය අජන්ත ධර්මසිරි මහත්මයා, ඒ වගේම පරිගණක සාක්ෂරතාවය පිළිබඳ පුහුණු උපදේශක ඉංජිනේරු සම්පත් අබේසූරිය මහත්මයා, ලාභ සමූහ ව්‍යාපාරයේ සභාපති සහ නිර්මාතෘ WKH වෑගපිටිය මහත්මයා, ජ්‍යෙෂ්ඨ sannivedana උපදේශක හරින්ද්‍ර ජයලාල් මහත්මයා අපිත් එක්ක පෙර දවස්වලදී එකතු වුණා. ඉතින් ඉදිරියේදීත් අපිත් එක්ක එකතු වෙන්න නියමිතව ඉන්නවා කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා සංවිධාන අධ්‍යනාංශයේ ව්‍යවසායකත්වයේ පිළිබඳ මහාචාර්ය බී නිශාන්ත මහත්මයා, ඒත් එක්කම කොළඹ විශ්වවිද්‍යාලයේම ශාස්ත්‍ර පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සමන් වනසිංහ මහත්මයා, ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධ්‍යක්ෂක ආචාර්ය උදේනි අලවත්තගේ මහත්මයා, මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ පුහුණු උපදේශක නීතිඥ ලක්ෂ්මන් ප්‍රේමසිරි මහත්මයා, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කැඳවුම්කරු අප්සාරි සිංහබාහු තිලකරත්න මහත්මිය, ඒ වගේම සීල් ෆවුන්ඩේෂන් හි සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂක ඩේවිඩ් බෙන්ජමින් මහත්මයා. මේ අය ඉදිරියේදී අපිත් එක්ක එකතු වෙයි ඔබට අවශ්‍ය දේවල් ඔබට මගහැරුණු තැන් මොනවද කියන එක අවබෝධ කරලා දෙන්න. ඉතින් අද දවසේ පටන් ගන්නකොට අද දවසට ආරම්භය ගනිද්දී මට හිතුණා ඔබෙන් පුංචි ප්‍රශ්නයක් අහන්න. මම ඔයාගෙන් අහුවොත් මේ මීයා සහ පූසා අපි දන්නවනේ පූසයි මීයයි දෙන්න අතර තියෙන සම්බන්ධය කොයි වගේ එකක්ද කියලා ඔබට ඔළුවට එන්නේ මොන වගේ පිළිතුරක්ද? මම දන්නවා ඔබ හැම කෙනෙක්ම හිතන එකම දේ මීයා කියන්නේ පූසයි මීයයි කියලා කියන්නේ තරහකාරයෝ. එහෙම නැත්නම් මීයාට ඉන්න ලොකුම හතුරා තමයි මේ ලෝකේ පූසා කියන එක. ඒක ඔබට ආයෙ හිතන්න දෙයක් නෑ, ආයාසයක් නැතුවම ඔබේ ඔළුවට එන පළවෙනිම දේ. හැබැයි ඔබ කවදා හරි හිතලා තියෙනවද මේ මීයා ඊ පූසයි දෙන්න යාළු කරොත් මොකක් වේද කියලා? මේ දෙන්නට යාළු වෙන්නම බැරිද කියලා ඔබ හිතලා තියෙනවද කවදා හරි? අපි එහෙම හිතුවේ නැති වුණාට ඒක හිතපු මේ ලෝකේ සමහර මිනිස්සු හිටියා. පුද්ගලයෝ දෙන්නෙක් මේක වෙනස් විදිහකට හිතුවා. එහෙම හිතලා මේ දෙන්න මේ මීයා සහ පූසා කියන තරහකාරයෝ කියන මෙන්න මේ අපි දාගත්තු සම්මතය එහෙම නැත්නම් මේ දාගත්තු රාමුවෙන් එළියට හිතලා ඒ අය නිර්මාණය කරා මීයයි පූසයි කියන යාළුවෝ දෙන්නෙක් කියන චරිතය. ඒ දෙන්න තමයි විලියම් හැනා ඒ වගේම ජෝසප් බාබරා කියන දෙන්න. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඔවුන් මේ රාමුවෙන් පිටත හිටපු එකේ ප්‍රතිඵලයක් හැටියට
Tom and Jerry කියන කාටුන් එක ලෝකෙට ඇවිල්ලා තියෙනවා. Tom and Jerry කිව්වම ඔබ කවුරුත් දන්නවනේ. හැබැයි මේ විලියමුයි බාබරයි කියන දෙන්න මොකක්ද කරේ? රාමුවෙන් එළියට චුට්ටක් හිතුවා. සම්මතයන් කියලා දාලා තිබ්බ දේවල් බින්දලා දැම්මා. තමන්ගේ සිතුවිලි කොටු වෙන්න නොදී ඒවට නිදහසේ හිතන් ඉඩ ඇරියා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඔවුන් දෙන්න මේ Tom and Jerry කියන කාටුන් එක නිසාම බිලියනපතියෝ බවට පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ කාටුන් එක ලෝකේ රටවල් බහුල ගානකට මේ කාටුන් එක ව්‍යාප්ත කරන්න උන්ට පුළුවන් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ලක්ෂ ගාණක් මේ ලෝකේ ළමයින්ගේ ආදරේ දිනාගත්තු පුද්ගලයෝ දෙන්නෙක් බවට පත් වෙලා තියෙනවා. පුංචි දෙයක් විතරක් කරලා. හැබැයි ඒකේ ප්‍රතිඵලය මහා ලොකු දෙයක් වෙලා. ඉතින් මේ රාමුවෙන් එළියට හිතන්නේ කොහොමද කියන එක ඔබට පෙනුනට හරි ලොකු දෙයක් කියලා මේක බොහොම පුංචි දෙයක්. ඒක ගැන ඔබට ඔප්පු කරලා දෙන්න අපි අද කෙනෙක්ව අරගෙන ආවා. එතුමා තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සමන් වනසිංහ මහත්මයා. ඒ වගේම ඒ පීඨයේම වෘත්තීය මාර්ගෝපදේශක ඒකකයේ අධ්‍යක්ෂකවරයා ලෙසත් කටයුතු කරන්නේ එතුමාමයි. එතුමා කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, ශාස්ත්‍රපති උපාධියත්, දර්ශනපති උපාධියත් සම්පූර්ණ කරලා තමන්ගේ මෙහෙවර ඉටු කරමින් යන ගමනේ මනෝවිද්‍යා උපදේශන ශාස්ත්‍රය තුල එතුමන් ලබාගත්තු අත්දැකීම් වසර 15කටත් එහා ගියපු ඒවා. ඉතින් ඔබත් රාමුවෙන් පිටතට හිතන්න සූදානම් නම් ඔබේ හිත තුල දොරගුළු දාලා තියෙන සිතුවිලි වල දොරගුළු ඇරලා දාන්න සූදානම් නම් මේ ඉදිරියට උදා වෙන්නේ ඔබ වෙනුවෙන් වෙන හෝරාව. ඉතින් කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සමන් වනසිංහ මහත්මයාට මම බොහොම ගෞරවයෙන් බොහොම ලැංගතු ආරාධනා කරනවා මේ ඉදිරියේ එන හෝරාව බාර අරගෙන ඔබතුමන් කියලා දෙන්න කොහොමද මේ හිතේ දොරගුළු දාලා තියෙන සිතුවිලි ටිකේ දොරගුළු ඇරලා දාලා මේ ලෝකෙ දිහා වෙනස් විදිහකට බලලා විශිෂ්ටත්වයට පත් වෙන්නේ කොහොමද කියලා. සංධ්‍යාවක් එහෙම නේද දොරජි? එහෙනම් හරි පැහැදිලි. දනබර දොලංජි මහත්මිය බොහොමත් ස්තුතියි. ඒ වගේම ආදරණීය චන්දන ගුරුතුමන් ඔබේ වගේම මගේ ආදරණීය ගුරුපෙක් ඒ වගේම ආදරණීය චරිතය. ඒ වගේම අද දින අපිත් එක්ක එකතු වෙලා ඉන්න සම්බන්ධ වෙලා සිටින ආදරණීය නිර්මාණශීලී අතිවිශිෂ්ට ඔබ සම සියලු දෙනාගේම අවසරයි. මම හිතන්නේ දුලංජි මහත්මිය කියපු හැඳින්වීම තුළ මට සිද්ගත්ම උදාහරණය තමයි රෝසමලයි නටුවේ. මම හිතන්නේ අපි ජීවිතේ හිතන විදිහ වෙනස් කළ යුතු තමයි අපි හිතන ආකාරය. එතකොට අද දවසේ මම හිතන්නේ දැන් මේ සංගණනාවකට පස්සේ අපි හම්බෙන්නේ ඔබ මේ වෙද්දී ඔබේ ජීවිතේ විවිධ දේවල් ගැන විවිධ දෘෂ්ටි කෝණ වලින් දැකලා ඇති. ඒතර අද දවසේ අපි බලන්නේ ඔබ ජීවිතේ රාමයෙන් ඔබට දෙයක් හිතනවද? එහෙම නැත්නම් ඔබේ සිත තුලම මේ සියලු ගැටුම් හටගන්නේ. එහෙම නැත්නම් ඔබේ සිතවිලි ඇත්තටම අගුළු වැටිලාද? මේ කියන කාරණා ඔස්සේ අපි අද දවසේ පුරා හෝරාවක කාලයක් සාකච්ඡා කරනවා. මේ කරුණු තුනටම පොදුවේ මම කතා කරන්න කැමතියි. එකිනෙක වෙන වෙනම ගන්නවට වඩා මම මගේ අද දවසේ මේ සාකච්ඡාව තුළ ඔබට ගෙනාව චුටි තෑග්ගක්. ඔබ බලන්න ඔබට මේක අඳුනා ගැනීමේ හැකියාව තියෙනවද කියලා. ඒතුව මම අද කතා කරන මේ දේවල් තුළ මට අවශ්‍ය ඔබේ අතුලාන්තයේ තුලින් පැන නගින වෙනසක්. මම කියන දේට වඩා ඒ කියන දේ තුළ ඔබේ අතුලාන්තයේ තුලින් අලුතෙන් දෙයක් සිටීම ගැන තමයි මම අද දවස් පුරාවට කතා කරන්නේ. ඇත්තටම අපි හිතනවද? එහෙම නැත්නම් අපි වෙනස් විදිහකට හිතනවද? ඔබ තනි පුද්ගලයෙක් විදිහට නැත්නම් සමාජයක් විදිහට, එහෙම නැත්නම් පවුලක් විදිහට, එහෙම නැත්නම් රටක් විදිහට ඔබ ඇත්තටම හිතනවද? ඔබ නිර්මාණශීලී චින්තකයෙක්. ඔබේ ප්‍රශ්න වලට ඔබ ඇත්තටම විසඳුම් ඔබ තුලින් හොයනවා. මම මෙහෙමත් අහන්න කැමතියි. ඔබට ඔබ හිතනවද කියලා හිතන්න වෙලාවකට
කාලයක් තියෙනවා. සමහර වෙලාවට අපිට අපි හිතනවාද කියලා. වෙලාවට අපි කියන්නේ හවසට වෙලාවට අපිට අද දවසේ හුස්ම ගන්නවත් වෙලාවක් තිබෙන්නේ නැහැ කියලා. අපි වෙනුවෙන් කතා කරන්න, අපි වෙනුවෙන් අභ්‍යන්තරයට එබිලා බලන්න. සමහරවිට අපිට දවසේ එක තප්පරයක් නෙවෙයි. දවසකට තප්පර කොච්චරක් තිබ්බත් අපි වෙනුවෙන් හිතන්න අපිට තප්පරයක්. මම මේ කතාව ආරම්භයේදීම චූටි ක්‍රියාකාරකකින් පටන් ගන්න කැමතියි. අපි එක දැනට සහභාගී වෙලා ඉන්න පිරිසත් එක්ක මම මේ ක්‍රියාකාරකම් කරන්න කැමතියි. මම හිතන්නේ පවුල් වල ඉන්න ආදරණීය අම්මලා තාත්තලා දරුවෝ ගොඩක් දෙනා මේ වැඩසටහනත් මාලාවත් එක්ක එකතු වෙනවා. මං වෙනුවෙන් තප්පර 30කට ඇස් දෙක පියාගන්න. අම්මලා තාත්තලා ඉන්න දරුවෝ ඔක්කොම සියලු දෙනාම තප්පර 30කට ඇස් දෙක පියාගන්න. ඇස් දෙක පියාගත්තාම ඔබට අලු පාට තිරයක් මැවිලා පේනවා. ඔබ මේ තිරේ දකින්න ඇපල් ගෙඩියක්. ඇපල් ගෙඩියක් දකින්න. ඇස් දෙක අරින්න. ඒ ක්‍රියාකාරකම අවංකව කරන්න. ඒක ඔබ ගැන තමයි මම අද දවසේ කතා කරන්නේ. මං ගැනවත් මේ ලෝකෙ වෙනත් දේවල් වලට වඩා මම කැමති අද දවස් පුරාවටම මේ හෝරාව පුරාවටම ඔබ ගැන කතා කරන්න. ඔබ තියාගන්න. ඔබ කළු පාට තිරයක් දකිවි. ඒ තිරේ ඇපල් ගෙඩියක් දකින්න. අස්ලිකාරින් ඔබට ඔය ඇපල් ගෙඩිය කොළ පාටට පේන්නේ නැති, රතු පාටට පේන්නේ නැති. සමහර කෙනෙක්ට ඕන නම් කහ පාටට පේන්නත් පුළුවන්. සමහර කෙනෙක්ට රත්තරන් පාටට පේන්න පුළුවන්. තවත් කෙනෙක්ට මේක ලොකුවට පේන්න පුළුවන්. තව කෙනෙක්ට මේක පොඩිවට පේන්න පුළුවන්. හැබැයි හොඳට හිතලා බලන්න මෙතන ඉන්න බොහෝ පිරිසකට ඔය ඇපල් ගෙඩිය මැවෙන්නේ නැත්තේ ඔය තිරේ මැද. කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් කළු පාට තිරේ කොහේ හරි තැනක මැවිච්ච කෙනෙක්. හිතලා එයාට පුළුවන් chat box එකේ එවන්න. එහෙමත් නැත්නම් ඒ කළු පාට තිරේනුත් එහා වෙන මොකක් හරි තිරයක ඇපල් ගෙඩිය මැවිච්ච කෙනෙක් ඉන්නවා. මම ඔයාලට කිව්වේ නෑ ඔය ඇපල් ගෙඩිය ඔබේ ඔය තිරේ හරි මැද මවා ගන්න. හැබැයි අඩුම තරමේ අපිත් එක්ක අද සහභාගී වෙලා ඉන්න කට්ටියකින් 60%කවත් මේ ඇපල් ගෙඩිය අනිවාර්යෙන් ඔය තිරේ මැද දිස් වෙන්නේ නැහැ. මම මේ මොකද්ද කියන්න හදන්නේ? අපි බොහෝ විට බාහිර දේවල් වලට පිළිතුරු හොයද්දී අපි නොදැනුවත්වම අපි සමාජයේ තියෙන පිළිතුරු තුලම තමයි අපි ඒවට විසඳුම් කියන දේවල් තුලම තමයි ඒවට විසඳුම් හොයන්නේ. අපි ඊට වඩා නිර්මාණශීලී වෙන්නේ නැහැ සමහර වෙලාවට. අපි බොහෝ වෙලාවට බොහෝ දෙනා අනුගමනය කරන දේවල්, බොහෝ දෙනා යන ගමන, ඒ දේ තුල තමයි අපි විසඳුම් හොයන්න පුරුදු වෙලා තියෙන්නේ. බොහෝ දෙනා නොගිය මග ගිහිල්ලා විසඳුම් හොයන්න සමහර අය කැමති නැහැ. බොහෝ වෙලාවට ඔබ රාමයෙන් ඔබට එහෙම නැත්නම් මේ think out of box කියන කෙනෙක්ද? ඔබ ගැටලුවකට විසඳුමක් හොයද්දී ඔබ රාමයෙන් පිට හිතන කෙනෙක්ද? ඔබේ ප්‍රශ්නෙට තියෙන එකම විසඳුම කියලාද ඔබ හිතන්නේ? එහෙම නැත්නම් ඔබේ ප්‍රශ්නෙට ඕන තරම් විසඳුම් තියෙනවා කියලා හිතන කෙනෙක්. එහෙමත් නැත්නම් ඔබට විසඳුම කොච්චරක් තිබ්බත් ඒ විසඳුමට ප්‍රශ්න හොයන කෙනෙක්. එහෙමත් ඉන්න වෙලාවකට අපි. ඒකට මම මේ කියන්න හදන්නේ ඔබේ ජීවිතයේ ඔබේ ගැටලු වල ඔබේ චින්තනය තුළ මම චින්තනය කියන වචනට වඩා මෙතනදී සංකල්පයක් කියන අදහස පාවිච්චි කරන්න කැමතියි. ඔබ තුළ ගොඩනැගෙන සංකල්ප මොනවද? ඔබ තුළ ගොඩනැගෙන නිර්මාණශීලී විසඳුම් මොනවාද? ඔබ හොඳට මතක තියාගන්න. ඔබේ ප්‍රශ්නේ කොච්චර විශාල වුණත් ඔබේ චින්තනයේ විශාල වෙන්න ඔබේ ප්‍රශ්නය පොඩි වෙනවා. හැබැයි ඔබ හිතන ආකාරයේ ඉතාමත් පටුණා. ඔබට ටනල් විෂන් එකක් නම් තියෙන්නේ. ඔබ ඒ ආකාරයෙන් නම් දකින්න. ඔබ විශාල වශයෙන්ම පේන්නේ ඔබේ ප්‍රශ්නේ.
ලස්සන කියමනක් තියෙනවා. I can't change the direction of the wind, but I can adjust my sail to always reach my destination. මෙතන දෙමාපියෝ වගේම පුංචි දුවල පුතාලත් ඇති. ඒක ලියලා තියාගත්තත් කමක් නැහැ. හිතුව අපි වෙනසක් ගැන කතා කරන්නේ. I can't change the direction of the wind, but I can adjust my sail to always reach my destination. මොකද්ද මේ කියලා තියෙන්නේ? සුළඟේ දිශාව වෙනස් කළ නොහැකිය. ඔබට රුවලේ දිශාව වෙනස් කළ හැකියි. ඔබේ ජීවිතය ඔබට බාධක වෙනවා. ඔබට ගැටලු වෙනවා. හැබැයි ජීවිතය කියන්නේ ගලන ගඟක් වගේ. අපිට ඒකට නැවතීමක් කියන්න හරි අපහසුයි. ජීවිතේ තියෙන්නේ ඒම් සහ යාම් පමණි. නමුත් ඒ අතරතුර කාලේ කුමන අභියෝගයක් ආවත්, කුමන බාධකයක් ආවත් අපිට ජීවිතේ අඛණ්ඩව යන්න වෙනවා. ඒ නිසා ඔබ හොඳට මතක තබා ගත යුතු කාරණයක් තමයි ඔබට වෙලාවකට සුළඟ හමන දිශාව වෙනස් කරන්න බැරි වුණාට ඔබේ ගමනාන්තය කරා යන්න ඔබට ජීවිතේ ඒ නෞකාවේ රුවල වෙනස් කිරීමට ඕන තරම් හැකියාවක් තිබෙනවා. හැබැයි අපි ගොඩක් දෙනා අපිට රුවල වෙනස් කරන්න අවස්ථාව තිබ්බත් අපි ඒ දේ කරන්නේ. අපි ඒක වෙන කවුරු හරි ඇවිල්ලා කරලා දෙනකන් අපි ඒක බලාගෙන ඉන්නවා. ඒ රුවල තමයි ඔබ සිතන ආකාරය. මම මේ මෙච්චර වෙලා කතා කරේ මොකද්ද? ඔබට අවශ්‍ය නම් ඔබේ රුවල ඔබට වෙනස් කළ හැකියි. ඒ කෙසේද විය යුත්තේ? ඒ කොයි බටද යන්න ඕනි කියන ගමන ඔබට තීරණය කළ හැකියි. හැබැයි ඒක කවුරුවත් කියනවට නෙමෙයි සිදු විය යුත්තේ. ඔබේ චින්තනය ඔබම මෙහෙवला ඔබ ජීවිතේ ජයග්‍රහණය කරා යන විදිහට ඔබේ රුවල ඔබ දියත් කළ යුතුය. පුද්ගලයා එදිනෙදා ජීවිතේ මේ වැඩිපුරම කතා කරන්නේ මොනවද? මේ දේවල් ඉදිරි ගමනට බලපාන. අපි බොහෝ දෙනෙක් පුරුදු වෙලා තියෙන්නේ දවස පුරාම මොනවා කතා කරන්නේ. අපි වැඩි හරියක් කතා කරන්නේ එදිනෙදා දකින්න චරිත සහ සිද්ධි ගැන. ඔබේ හෘද සාක්ෂියට කතා කරලා බලන්න. අපි ගෙදර හිටියත්, කාර්යාලේ හිටියත්, එහෙම නැත්නම් කෝච්චියේ ගියත්, බස් එකේ ගියත් අපි වැඩි හරියක් මොනවා ගැනද කතා කරන්නේ? එදිනෙදා ජීවිතේ දකින්න චරිත ගැන. එක්ක ටීවී එකේ අහවල් ටෙලිග්‍රෑම් එකේ හිටපු චරිත ගැන. එහෙම නැත්නම් ඔයාට උදේ හම්බෙච්ච චරිත ගැන. අපි මේවා කතා කරලා අපිට ලබා ගන්නේ ධනාත්මක දේවල්ද ඍණාත්මක දේවල්ද? අපි වැඩිපුර ਵਿਚාරය කරන්නේ මොනවද? හොඳ දේවල්ද නරක දේවල්ද? එතනින් එහා සිද්ධි. අපි කෝච්චියේ ගියත්, බස් එකේ ගියත්, කාර්යාලේ හිටියත්, අපි ගෙදර හිටියත් අපි කතා කරන්න ආසම් මොනවද? සිද්ධීන්. අහවල් දැන අහවල් සිද්ධියක් වෙලා තියෙනවා. ටීවී එකේ මෙහෙම දෙයක් වුණා. අර කතාවේ අර සිද්ධියට වඩා මෙහෙම වුණා නම් ඒක හොඳයි. අපි එහෙම තමයි හිතන්න පුරුදු වෙලා තියෙන්නේ. හැබැයි අපි දවස ඇතුළත අපේ යාළුවෙක් වෙන්න පුළුවන්, අපි ගෙදර ඉන්න කට්ටියත් එක්ක වෙන්න පුළුවන්. අපේ හදවතට නැගුණ සිතුවිලි ගැන කතා කරන්නේ මොන අවස්ථාවක? කොයි වගේ වෙලාවක? එහෙම අවස්ථාවක් තියෙනවද? ඇත්තටම අපි දවසකට අපිට හිතන දේ ගැන කතා කරලා තියෙනවද? බොහෝ වෙලාවට මේ වටේ පිටේ තියෙන හැමදේම කතා කරනවා ඇරෙන්න. ජීවිතේ මම අර මුලින් සඳහන් කරපු මේ සංකල්ප කියන දේවල් ගොඩනගලා කතා කරනවා. චින්තනයේ වෙනත් ආකාරයකින් මෙහෙवला කතා කරනවා. ඔබ ඔබේ සිතුවිලි ඔබට ආලෝකයක් දෙන අවශ්‍ය තැනට යොමු කරලා ගෙනියනවා. මම සරල කතාවක් කියන්නේ. මම ගමෙන් නගරයට ආපු පුද්ගලෙක්. මම ආසම තැන තමයි තාමත් මගේ ගම. ලෝකෙ කොහෙ ගියත් මම ආසම තැන තමයි ගම. මගේ ගම ඓතිහාසික ගමක්. මේ දියුණු ගමක් නෙමෙයි ඒ කාලේ, දැන් නම් දියුණුයි. ඉතින් ওই ගමේ තියෙනවා චූටි වැවක්. චූටි වැවක්. මේක අර ප්‍රසිද්ධ වැවක් නෙමෙයි. පොඩි වැවක්. මේ කතාව බලන්න, මේක මගේ සත්‍ය අත්දැකීමක්. මට ජීවිතේ හිතුණ දේ මම මේ ඔයාලත් එක්ක බෙදා හදාගන්නේ. හැබැයි මම බලාපොරොත්තු ඔබ මේ කතාව ඔස්සේ ඔබේ දරුවන්ට යම් කිසි දෙයක් දෙයි කියලා. ඉමාඩුවක් ලැබුණ හැටියෙම මම බලාගෙන ඉන්නේ ගමේ දුවන්. ගමේ ගියපු ගමන් පොයේ දවසක මම හරි ආසයි මේ වැව ළඟට ගිහිල්ලා හවස ගත කරන්න. හඳ පායගෙන ඉද්දි මේ වැව හරි ලස්සනයි. හඳ පැහැවුවට පස්සේ ඒ හඳ එළියට ඒ වතුර දිලිසෙනවා. ඒ වතුර වල ඉන්නවා චූටි ස්කෙඩ්ඩු. ඒ වතුර වල ඉන්නවා මාළු පැටව. මම මෙයාලා දිහා
පැයක් දෙකක් බලන්න. මම මෙහෙම බලාගෙන ඉඳි මට මෙන්න මෙහෙම දෙයක් හිතට රැහෙනවා. ඒ තමයි මේ වැවේ මේ වගේ ඉස්ගිරියෝ කී දෙනෙක් ඇද්ද? මේ වැවේ මේ වගේ මාළු කී දෙනෙක් ඇද්ද? ඊට අමතරව තව කොච්චර ජීවීන් මේ වැවේ ඇද්ද? මේක පොඩි වැවක්. මේ වැවට එහා පැත්තේ තියෙනවා කුඹුරු යයි. මේ කුඹුරු අක්කර ගානක් මේ වැවෙන් පෝෂණය වෙනවා. මේ ඉන්න හරක් පට්ටි, මී හරක් පට්ටි, එළ හරක් පට්ටි මේ හැමෝම මේ සත්තු වතුර පාවිච්චි කරන්නේ මේ වැව. මේ වැවෙන් පෝෂණය වෙන කුඹුරු වලින් මේ මුළු පළාතෙම මිනිස්සුන්ගේ බඩ පිරෙනවා. ඊට අමතරව උන් ආදායමක් ලබනවා. ඒතර මම නිකන් හිතලා බැලුවා මේ ලක්ෂ ගාණක් නෙමෙයි සමහරට ඊටත් වඩා ජීවීන් ප්‍රමාණයක් මේ වැවෙන් ප්‍රයෝජනයක් ගන්නවා. මේ වැවේ ඉතිහාසය ගත්තොත් අවුරුදු 150කටත් එහා. දන්න හැටියට අවුරුදු 200කට ආසන්න. හැබැයි මේ වැව ඒ අවුරුදු අපි හිතමු 150ක්. ඒ 150කට කලින් හදන තාක්ෂණේ අපි දැන් හදන තාක්ෂණේ දැන් වැවක් හදන්න පුළුවන් එළිවෙද්දී ඕනනර. හැබැයි ඔබ හිතලා බලන්න අවුරුදු 150කට නැත්නම් අවුරුදු 200කට පෙර වැවක් හදද්දී මෙච්චර සංනිවේදනයේ දියුණු නැහැ. අපිට මේ WhatsApp එකෙන් ඉමේජ් එකක් යවලා එහා පැත්තේ WhatsApp එකෙන් බලන්න බෑ. සමහරවිට මේ ගමක මේ වගේ දෙයක් වෙනවද කියන එක තව ගමක් දන්නෙත් නෑ. ඒ ඉතිහාසෙ මම දන්න දේ සාමාන්‍ය ගමේ හිටපු ගොවියෙක් එයාගේ ඉතින් ටික දීලා තමයි මේ වැව හදලා තියෙන්නේ. මම හිතනවා අවුරුදු 150කට කලින් ගත්තොත් ඒත් මේ කියන ජීවීන් හැමදෙනාම මේ වැවෙන් පෝෂණය ලබනවා. අවුරුදු 150කට ඒ 150ක ගමන පුරාවට අවුරුදු 150ක් පුරාවට මේ වැවෙන් කොච්චර ප්‍රමාණයක් ජීවත් වෙලා තියෙනවා. කොච්චර ප්‍රමාණයක් තමන්ගේ ජීවිකාව කරගෙන තියෙනවා. ඒ අවුරුදු 150කට කලින් ඒ සංකල්පය නැත්තම් ඒ සිතුවිල්ල පහළ වුණේ ඒ පුද්ගලයා මම දන්න හැටියට එයාට O level වලට A9ක් නැහැ. එයාට A level වලට A4ක් නැහැ. එයාට district rank එක එක නැහැ. එයාට island rank එක එක නැහැ. එයාට විශ්වවිද්‍යාලේ යන්න set point එක 1.2 point තිබිලා නැහැ. එයා BA එකක් කරලා නැහැ. මාස්ටර් එකක් කරලා නැහැ. පශ්චාත් උපාධියක් කරලා. හැබැයි එයා අවුරුදු 150ක් පුරාවට එයා ගොඩනගපු දේ තුල මේ සුළු පුද්ගලෙක්, තාම සුළු පුද්ගලෙක්. පොඩි වැවක් කියලා මම ඒකනේ කිව්වේ. මේ සංකල්පයේ තුල මේ වෙනකන් අවුරුදු 150ක් පුරාවට මටවත් කරන්න බැරි දෙයක් ඔහු කරලා. මට තියෙන ප්‍රශ්නේ අපි හැමෝටම අනිත් ඔය කියන හැම සාධකයක්ම තිබිලා අපිට මේ වගේ වෙනස අපේ ජීවිතවලට මේ ලෝකේ ඉන්න අනිත් ජීවිතවලටත් කරන්න හැකියාවක් තිබිලා තියෙනවා. ඔබ හිතලා බලන්න. ඔබේ හෘද සාක්ෂියට කතා කරලා බලන්න. මම මේ කියන්නේ මොකද්ද කියන එක ගැන ඔබට හොඳ අදහසක් ලැබෙන්න ඕනේ. ඒක අපි වෙලාවකට අපේ සිතුවිලි සිර කරගෙන. එහෙම නැත්නම් අපි හිතනවා අපි නිදහසේ හිතුවත් අනේ අපිට නම් මේක කරන්න බෑ කියලා. සරල උදාහරණයක් මම ඔබට කියන්නම්. සමහර වෙලාවට මට වෙලාවට හිතෙනවා අපි හැමදාම කියනවා ජපාන්ව හපන්න කියලා. හැබැයි ජපානයේ බෝම්බ දාන්න කලිනු අපි සංවර්ධනය වෙමින් පවතින. ජපානයේට බෝම්බ දාලා සමතලා වුණාම අපි සංවර්ධනය වෙමින් පවතින. හැබැයි ජපානයේ දූවිල්ලෙන් අවදි වෙලා අද ලෝකෙ හිමිපෙත්තේදී අපි සංවර්ධනය වෙමින් පවතින. වෙලාවකට මට හිතෙනවා අපේ සිතුවිලිත් හැමදාම සංවර්ධනය වෙමින් පවතින දේවල් විතරද. අපි එක පුද්ගලයෙක් හරියට අපේ දරුවෝ හරි තනි පුද්ගලයෙක් විදිහට අඩුම තරමේ සංවර්ධනයේ වෙච්ච කෙනෙක් ඉන්නවා තමන්ගේ සිතුවිලි තුළ. මෙතන ඉන්නවා බාල පරම්පරාව වගේ වැඩිහිටි පරම්පරාව. ඔබ හොඳට හිතලා බලන්න. ඔබ සියලු දෙනාම ස්මාර්ට් ලෝකවල කොටස්කාරයි. ඔබ සියලු දෙනාම මෙතන ඉන්න වැඩිහිටි පරම්පරාව ගත්තත් කුඩා පරම්පරාව ගත්තත් ඔබ සියලු දෙනාම ස්මාර්ට් ලෝකවල ස්මාර්ට් ජම් දුරකථන පාවිච්චි කරන ඒ ස්මාර්ට් ලෝකේ හවුල්කාරයි.
අපි අඳින හැටි, අපි නාන හැටි, අපි කන බොන හැටි, අපි කතා කරන දේවල් අපි ඕන තරම් Facebook එකේ කට්ටියගේ දකින්න. අපි ඒවට ලයික් දානවා. අපි ඒවට කමෙන්ට් දානවා. අපි හිම ලෝකෙක ඉන්නේ. අපි අල්ලපු ගෙදර කෙනාට good morning කියන්නේ කොහොමද? FB එකෙන් සමහර. එච්චරටම sannivedana තාක්ෂණය උපරිමයෙන් පාවිච්චි කරනවා. හරි. මට වෙලාවකට මෙන්න මෙහිම දෙයක් හිතෙනවා. අපි ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඇමරිකාවේ ඉන්න එක විද්‍යාඥයෙක් ඉන්නවා. ඒ මුහුණත් පොතේ ඕස්ට්‍රේලියාවේ ඉන්න හෘද විශේෂඥවරයෙක් ඉන්නවා. එංගලන්තේ ඉන්න ස්නායු වෛද්‍යවරයෙක් ඉන්නවද? ඉන්දියාවේ ඉන්න හොඳ නර්තන ශිල්පියෙක් ඉන්නවද? ජර්මනියේ ඉන්න හොඳ විප්ලවවාදී අදහස් දරන මතවාද දරන කෙනෙක් ඉන්නවද? ෆින්ලන්තයේ ලෝකෙ හොඳම අධ්‍යාපනයේ හොඳම රට. අපේ දරුවෙක්ට අපේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ නිකමට ෆින්ලන්තයේ ඉන්න ගුරුවරයෙක් ඉන්නවා. අධ්‍යාපන වේදිකයෙක් ඉන්නවා. අපිට ඉංජිනේරුවරයෙක් ඉන්නවද? අපිට නැතත් අපේ ධර්මයට හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අපිට එහෙම හිතෙනවද එහෙම කෙනෙක් නැහැ කියලා? නැහැ වෙලා. ඒ හැමදාම කරන්නේ එකම දේ වෙලා. ඒ ඉන්න චරිත ටිකත් එක්ක අපි හැමදාම කම්ෆර්ට් සෝන් එකේ ජීවත් වෙනවා. අපි ඒ දේත් එක්ක තෘප්තිමත් වෙලා. අපි එතනින් හැට දේවල් ගැන හිතන එක වෙලාවට කරදරයක් කියලා. හැබැයි අපි එතනින් හැට දෙයක් හිතුව අපිට හිතේ ඒක තමයි එතනින් හැට තියෙන හොඳම දේ කියලා. මගේ පියාට එක සැරයක් අසනීප වෙලා ඔහු මන් නිතරම ගෙන වෛද්‍යවරයා ළඟට ගෙනියන්න බලපුවම ඔහු මාසික කාලයකට රට ගිහින්. වාර්තා ටික පෙන්න ගන්න කෙනෙක් නැති හින්දා හොඳ වෙලාවට ඒ වෙද්දි මට හිතියා එංගලන්තේ ඉන්න වෛද්‍යවරයෙක් මගේ මේ මූණත් පොතේ. මම ඔහුට මැසේජ් එකක් දාලා කිව්වා මට මෙහෙම ගැටලුවක් තියෙනවා. මට මගේ ලංකාවේ ඉන්න වෛද්‍යවරයා මූණත් පොතෙන් සම්බන්ධ කරගන්න අමාරුයි. ඔබතුමාට මේ පොඩ්ඩක් බලලා එවන්න පුළුවන්. එතුමා මට කිව්වා වහාම එවන්න සමන් කිසි ප්‍රශ්නයක් නැහැ. මම බලලා අවශ්‍ය තීරණය මටත් වඩා විශේෂඥවරුන්ගෙන් අහලා බලලා කියන්න. මම ලංකාවේ වෛද්‍යවරයෙක් හම්බෙන්න ගියා නම් ඒ වෙලාවේ මම කාලේ පැය 2-3-4 ඒ හැමදේම මම ඉවරවන්න ඕනේ. හැබැයි මම මෙතන ඉඳන් එංගලන්තෙට මට අවශ්‍ය දේ යවලිවලා මම පැය කාලක් ඇතුළත මගේ විශ්ලේෂණය ඒක කවදාකවත් මෙහෙම හිතලා තියෙනවා. අපි එහෙම කරන්න උත්සාහ කරලා තියෙනවා. මේ කියන්නේ අර මුහුණත් පොත තුල ඔබ සමීප වෙලා ඉන්නේ ඒ sannivedanaye නරකයි කියන එක. මම කියන්නේ ඊටත් වඩා දෙයක් අපිට එකකින් කරන්න පුළුවන්. ඊටත් වඩා ප්‍රයෝජනක් ඔබට ගන්න පුළුවන්. ඔබට විතරක් නෙමෙයි. ඔබට මේ ලෝකයටත් ඒ දේ තුලින් යම්කිසි ආලෝකයක් දෙන්න පුළුවන් කියලා කියනවා. ලියෝ ටෝල්ස්ටෝයි හරි ලස්සන කතාවක් කියනවා. ඒ තමයි ඒක ඇත්තම කිව්වොත් දෙමාපියෝ පුළුවන් නම් දරුවන්ට ලියලා දෙන්න. මම මේ කියන ගොඩක් කියමන් බොහොම ප්‍රසිද්ධ කියමන්. ඒවා මිනිසුන්ගේ ජීවිතවල හැරවුම් ලක්ෂ. මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ වලට බලපාපු ගොඩක් චරිතවල තියෙන සමහර ඇතම් චරිතවල තියෙන ප්‍රකාශනයන් තියෙනවා. ලියෝ ටෝල්ස්ටෝයි කියලා කියනවා මොකද්ද? Everyone thinks of changing the world, but no one thinks of changing himself. ලියෝ ටෝල්ස්ටෝයි හරි ලස්සනට කියන්නේ මොකද්ද මේ? ලෝකේ වෙනස් කරන එක හැමෝම හිතනවා. හැබැයි තමන් තුළ විය යුතු වෙනස පිළිබඳ කවුරුවත් කතා කරන්නේ. ලෝකයේ වෙනස් කරන එක ගැන අපි හැමෝම කතා කරනවා. අපි උජාරුවට කතා කරනවා. ඒක හරියට අර පොඩි කාලේ ලස්සන කතාවක් තියෙනවා. තමන්ගේ ඇහි තියෙන මේවක පේන්නේ අනිත් අයගේ දේවල් අපිට පේනවා. හැබැයි තමන් තුළ සිදුවිය යුතු වෙනස මොකක්ද? අපි නිකමට ගෙදරකදී කතා කරනවාද කියලා බලන්න. මන් තුළ මෙන්න මේ වගේ වෙනසක් වෙන්න ඕන නේද කියලා අපි කාගෙන්වත් අහලා බලන්න. අපි එහෙම දෙයක් අහුම්කම් දෙන්න ලෑස්තිද? නැහැ. අපි ලෑස්ති නැහැ වෙනවා. මම මෙතෙක් කළා ඔබත් එක්ක කතා කරේ ඔබ සිතන ආකාරය වෙනස් කළ යුතුයි කියන්නේ. හැබැයි ඔබ මේ සිතන ආකාරය වෙනස් කළ පමණි ඔබේ ජීවිතේ වෙනස් කරන්න හරි අමාරුයි. සමහරවිට ඒ නිසාම තමයි අපි ගොඩක් වෙලා අලුත් දේවල් හිතන්නේ. හැබැයි ඔබට පුළුවන් නම් ඔබේ චින්තන රටාව තුළ ඔබ වහලෙක් නොවි. ඔබේ චින්තන රටාව ඔබේ අතට ගන්න. ඔබට අවශ්‍ය ආකාරයෙන් හසුරවන්න. මම හිතනවා ඔබට අති දැවැන්ත ගමනක් යන්න ඒක ජීවිත උපකාරයි.
මේ ඇති කරන වෙනස ඔබ ජීවිතේ හිතනවා මම අනිවාර්යෙන් මේ මගේ සිතුවිලි මෙතනින් එහා දෙයක් හිතන්න ඕනේ. හැබැයි මේ වෙනස ඔබ සංවිධානය කරගත්තේ නැත්නම්, මේ වෙනස ඔබ රඳවා ගත්තේ නැත්නම් බොහෝ වෙලාවට ඒක නැතිරෙන දෙයක් වෙන්න පුළුවන් ජීවිතේ. ලස්සන තව කියමනක් තියෙනවා. ඒ තමයි a goal without a plan is just a wish. wish එකක් කියන්නේ මොකද්ද? ප්‍රාර්ථනා. goal එකක් කියන්නේ අරමුණ. හැබැයි කිසිම සැලසුමක් නොමැති අරමුණක් කියන්නේ වෙලාවකට සත්‍යමක් හා සමාන දෙයක්. ඔබ සැලසුමෙන් තොර ඉලක්කයන් ප්‍රාර්ථනාවන් බවට පත් වෙන පුද්ගලයෙක් නොවිය යුතුයි. ඔබේ ඉලක්ක අනිවාර්යයෙන්ම ඔබ සැලසුම් කළ යුතුමයි. අපි ගොඩක් වෙලාවට කොහොමද දේවල් ප්ලෑන් කරන්නේ? නැත්නම් සැලසුම් කරන්නේ? අපි බොහෝ වෙලාවට පුරුදු වෙලා තියෙන්නේ මේ එක්කෝ අපිට ආලෝක වර්ෂ ගානක් එහැයින් තියෙන දේවල් වලට අපි මේ දේවල් බාර දෙනවා. අපේ දරුවන්ගේ දේවලුත් අපි බාර දෙනවා. එහෙම නැත්නම් අපිට පේන දේවල් වලට අපි බාර දෙනවා. හැබැයි ඇත්තටම මේ දේවල් වලින් ඔබට ජය ගන්න පුළුවන්ද? සමහර වෙලාවට හිතනවා කටිය පුළුවන් කියලා. මම ජීවිතේ තමන් වෙනුවෙන් තව කෙනෙක්ට කරන්න පුළුවන් දේවල් තමන්ගේ ජයග්‍රහණය කරා යන ගමනේදී බොහෝ දේවල් තමන් විසින්ම අනිවාර්යෙන් වෙනස් කර සපුරාගත යුතුමයි. If you fail to plan, මොකද්ද වෙන්නේ? You are planning to fail. Benjamin Franklin ඇමරිකානු දාර්ශනිකයෙක් කතාව හරි ලස්සනට කියනවා. මොකද්ද? If you fail to plan, ඔබට ජීවිතේ සැලසුම් කරන්න අසමත් වුණොත් ඔබ මොකද්ද? ඔබ විසින්ම ඔබේ වල කපා ගැනීමක් තමයි කරලා තියෙන්නේ. ඔබේ පරාජය ඔබම සැලසුම් කිරීමක් තමයි කරලා තියෙන්නේ. ඒ නිසා ඔබ හොඳින් මතක තියාගත යුතු කාරණයක් තමයි ඔබේ සැලසුම් නොකිරීම තුළ. මම කියන්නේ මේ සැලසුම් කරොත් ඔබට අර මම කියපු අර මම ඉදිරිපත් කරලා තියෙන ගැටලු තුනේ බොහෝ දේවල් වලට විසඳුම් තියෙනවා. ඔබ පළවෙනි මම සඳහන් කරලා තියෙනවා ඔබ චින්තන රාමයෙන් එහා පොඩ්ඩක් හිතන්න. ඒ කියන්නේ ඔබ නිර්මාණශීලී. ඔබ මීටත් වඩා තාර්කානුකූල වෙන්න පුළුවන් ඔබේ චින්තන රටාව තුළ. හරි. ඔබේ හිතන දේ ඔබ සැලසුම් කරගන්න. සැලසුම් කරන්නේ නැත්නම් වෙන්නේ ඔබට දන්නේ නැතුව ඔබේ හීන හොරු ගන්න. ඔබ නොදැනුවත්ව ඔබේ හීන හොරු ගන්න. අපි තව චූටි ක්‍රියාකාරකමක් කරමු. මම හිතන්නේ ඒක කරලිවල මේ ගැන කතා කරන එක බොහොම හොඳයි. ඒ තමයි අපි ආයසරයක් අස්තික පියාගෙන කළු තිරයක් දකිමු. මේ ක්‍රියාකාරකම පොඩි කාලේ අපි කරපු ක්‍රියාකාරකම. හැබැයි මම උත්සාහ කරන්නේ මේ ක්‍රියාකාරකම තුල ඔබ ජීවිතයේ එදා ඉගෙනගත්තු පාඩමමද ඇත්තටම තියෙන්නේ. මේක අපි පොඩි කාලේ කරලා තියෙන්නේ විනෝදේ. හැබැයි මම දැන් කරන්නේ ඔබේ හෘද සාක්ෂියට කතා කරලා බලන්න. ඇත්තටම ඔබ සංවිධානාත්මකව කටයුතු කරනවද? එහෙම නැති වුණොත් ඔබේ හීන වලට මොකද්ද වෙන්නේ කියන්නේ? ඔබේ අදිෂ්ඨානයට මොකද්ද වෙන්නේ? ඔබ යන්න බලාපොරොත්තු වෙන ගමනට ඔබට මොකද්ද වෙන්නේ කියන කතාව. ඔබ සියලු දෙනාම අපේ ආදරණීය අම්මලා තාත්තලා මේ ඉන්න දරුවෝ සියලු දෙනාම නැවත වතාවක් විනාඩියකට ඇස් දෙක පියාගන්න. ඔබ ඇස් දෙක පියාගෙන ඔබ දකින්න කළු තිරේ මං කළු ලෑල්ලක් කරනවා. මේ කළු තිරේ ඔබ මම මේ කියන ගාන හදන්න ඕනේ. මේ කියන ගාන හදන්න අමාරු කෙනෙක් ඉන්නවා නම් මනෝමයෙන් එයාට පුළුවන් කොල කෑල්ලක මේ ගාන හදන්න. ඇස්සිද? අපි පටන් ගමු. ඔබ ජීවිතේ කැමති අගයක් හිතන්න. මේක ඊටාම සරල දෙයක්. ඊටාම සරල ගණිතමය අභ්‍යාසයක්. අපි බලමු මේකේ අවසානයේ මොකද්ද වෙන්නේ කියලා. ඔබ කැමති ගණනක් හිතන්න. ඔබට දරා ගැනීමට පුළුවන් ගාණක් හිතන්න. මම හිතන්නේ ඔබට අඩු කරන්න හරි වැඩි කරන්න හරි පුළුවන් ප්‍රමාණය ගාණක් හිතන්න. මේ සංඛ්‍යාව ඔබ පැහැදිලිව දකින්න ඔබ මේක දෙකෙන් වැඩි කරන්න. ඔබ මේක දෙකෙන් වැඩි කරන්න. දශම ගණන් හිතුවට ටිකක් අපහසු වෙයි. ඒකින්ද පූර්ණ සංඛ්‍යා හිතන්න. ඔබ මේක දෙකෙන් වැඩි කරන්න. ඔබ දෙකෙන් වැඩි කරලා ආපු ගානට ඔබ එකතු කරන්න 60ක්. මං ගානේ දෙනවා. අපි හිතමු මේ ඔබ හිතපු අගය ඔබ තප්පරයකට ලබන්න කැමති ආදායම කියලා. මං ගානේ දෙනවා තව රුපියල් 60ක් ඔයාලට.
ඒ 60 එකතු කරාට පස්සේ එන ගාන පැහැදිලිව දකින්න. ඔබ පැහැදිලිව දකින්න මේ 60 එකතු කරාට පස්සේ එන සංඛ්‍යාව. මට හිතෙනවා මං ඔයාලට දුන්න 60 වැඩි. මං 40ක් ගන්නවා ඔබටත් වඩා අසරණ කෙනෙක්ට දෙන්න. ඒකින්ද ඔබට ආපු මේ සංඛ්‍යාවෙන් මම රුපියල් 40ක් නැවත ගන්නවා. මං 40ක් අඩු කර ගන්නවා. ඔබට ඒ ආපු සංඛ්‍යාවෙන් ඔබ 40 අඩු කරන්න මට ඒක ඕනි. මට ඒක ආයෙ ඕනි. ඔබට ඒ ආපු සංඛ්‍යාවෙන් ඔබ 40ක් අඩු කරන්න. දැන් ඔබට ආපු සංඛ්‍යාව ඔබ හොඳට මතක තියාගන්න. ඔබට මේ ආපු සංඛ්‍යාව ඔබ හොඳට මතක තියාගන්න. 40ක් අඩු කරන්න. මම නැවත මුල ඉඳන් කරන්න. මම ඔබට කිව්වේ ගාණක් හිතන්න. ඒක දෙකෙන් වැඩි කරන්න. මම ඊට පස්සේ කිව්වේ වැඩි කරලා ආපු සංඛ්‍යාවට ඔබට 60ක් එකතු කරගන්න. ඊට පස්සේ මම කිව්වා ඔබට 60ක් දෙන එක මට වැඩි. මම ඒකෙන් නැවත වතාවක් 40ක් ගන්නවා. ඔබ මේ 40 අඩු කරගන්න. මේ 40 අඩු කරන්න. මේ ආපු සංඛ්‍යාව ඔබ දෙකෙන් බෙදන්න. ඔබ දෙකෙන් බෙදන්න. මේ ආපු සංඛ්‍යාව ඔබ දෙකෙන් බෙදන්න. මේ දෙකෙන් බෙදලා ආපු සංඛ්‍යාව දෙකෙන් බෙදලා ආපු සංඛ්‍යාව මේ සංඛ්‍යාවෙන් ඔබ මුලින් හිතපු ගාණ අඩු කරන්න. මේ දෙකෙන් බෙදලා ආපු සංඛ්‍යාවෙන් ඔබ මුලින් හිතපු ගාණ අඩු කරන්න. මේ දෙකෙන් බෙදලා ආපු සංඛ්‍යාවෙන් ඔබ මුලින්ම මම හිතාගන්න කියපු ගාණ අඩු කරන්න. මම හිතනවා ඔබ සූදානම්. ඔබට රුපියල් 10ක වටිනාකමක් ලැබිලා ඇති. ඔබට රුපියල් 10ක් ලැබිලා ඇති. මම හරිද? රුපියල් 10ක් හැමෝටම හම්බුණාද? මම මොකද්ද කරේ? මං කිව්වේ ඔබට කැමති අගයක් හිතන්න. ඔබේ ජීවිතයේ මම ඔබේ චින්තනයේ උපරිම ආකාරයෙන් මං යොදවන්න දුන්නා. ඔයාට තප්පරයකට ඔයා හම්බ කරන්න කැමති ගාන ලක්ෂයක් වුණත් මං හිතන්න කිව්වා. හැබැයි මම ඔබට හොරා මට අවශ්‍ය ඉලක්කයට මම ඔබව ගෙනාවා. ඔබ ලක්ෂයකට කැමති වුණාට මං ඔබව රුපියල් 10ට එනකන් ගෙනාවා. ඔබ සියලු දෙනාම මෙතන ඉන්නවා 350ක පිරිසක්. ඒ 350ටම මම තාක්ෂේරුවක් දුන්නා. ඔබට හිමි 10යි. ඔබ හොඳට මතක තියාගන්න. මේ දේ තමයි අපිට හැමදාම වෙලා තියෙන්නේ, වෙන්නේ, ඉදිරියටත් වෙන්න ඉඩ තියෙන්නේ. If you don't build your dreams, someone will hire your dreams to build their dreams. Tony Gaskin කියන්නේ මේ කතාව. ඔබ ඔබේ සිහින ගොඩනැගුවේ නැත්නම් මොකද්ද වෙන්නේ? අනිකා ඔහුගේ සිහින ගොඩනැගීම සඳහා ඔබේ සිත අනිවාර්යෙන් පාවිච්චි කරනවා. මම මොකද්ද කරේ? ඔබට තිබ්බ ලස්සන සිහිනයක්. ඔබට තිබ්බ මම තප්පරයකට රුපියල් 1000ක් හොයනවා. තප්පර 60කට කීයද? 60000ක් විනාඩියකට. හරි. මම ඒක රුපියල් 10ට මෙන්න. අපි දන්නේම නැහැ. බොහෝ වෙලාවට මොකද්ද වෙන්නේ? අපේ හීන අනිත් අය හොරකම් කරලා. අපේ හීන අනිත් අයගේ හීන ගොඩනගන්න පාවිච්චි කරලා තියෙනවා. ඔබේ ජීවිතය ඔබ සැලසුම් කරොත් ඔබට වළක්වා ගන්න පුළුවන් එක දෙයක් තමයි තව කෙනෙක් ඔබේ හීන හොරකම් කරන එක. ඔබේ සිතුවිලි, ඔබේ සංකල්ප හොරකම් කරන එක. අපි වෙලාවකට හිතුවත් ඒවා අපි සැලසුම් කරන්නේ. අපි නොදැනුවත්ව අනිත් අය ඒ දේවල් සැලසුම් කරනවා. අනිත් අය සැලසුම් කරලා විතරක් නෑ බැරිනම් අපි දන්නේම නැතුව අපි ඒවට මේ වචනේ මං හිතන්නේ කියන එක මම මේ වචනේ මෙහෙමම කියන්න ඕනි. අපි නොදැනුවත්ව අපි කඩේ ගිහින් අවසාන වශයෙන් මං හිතන්නේ බොහෝ දුරට ඒක තමයි පදේ. ඔබේ කතාව, ඔබේ ගමන, ඔබේ ජීවිතේ සුන්දර කරන්න අවශ්‍ය නම් ඔබ අනිවාර්යෙන් සැලසුම් කළ යුතුමයි. ලෝකේ ඕන තරම් අපිට අපේ ජීවිත සැලසුම් කරන්න පුළුවන් විදි තියෙනවා. අපි කවදාකවත් එහෙම දෙයක් කියවලා ඉගෙන ගන්න උත්සාහ කරනවා. ජීවිතේ සැලසුම් කරන විදිය ගැන කවුරු හරි අපිට කියලා දුන්නා. අපි ඒ දෙයට උත්සාහයක් දරලා තියෙනවා. නෑ. අපි හිතන්නේ අපි එහෙම උත්සාහ කරන්නේ. ඇයි?
හිතනවා ඒක අපිට ජීවිතේ හරි වෙහසක් කියලා. නැත්නම් අපි ඒකට වෙලාවකට අර මොටිවේෂන් එකක්. ඔබට හිතෙන්නේ නැද්ද ඔබ ඒ කරන්නේ කාලේ නාස්ති කිරීමක් කියලා? ඔබට හිතනදී ඔබ හරි විදිහට සැලසුම් කරොත් ඔබට පුළුවන් එතනින් එහා දෙයක් හිතන්න. එතනින් එහා දෙයකට යන්න. ලෝකේ අපි හිතමු අපිට ඇයි මුළු ලෝකෙම කල්පනාකරන ශේෂ්ත්‍රය තුල වුණත් මේ SWOT analysis ඕන තරම් කරනවා. ඇයි අපේ ජීවිතේට අපි එකක් කරලා බලන්න. ඇයි අපේ strengths ගැන අපිට හොයලා බලන්න. ඇයි අපේ weaknesses ගැන හොයලා බලන්න බෑ. අපේ opportunities, අපේ threats ඇයි බෑ. පොඩි කාලේ නම් අපි දන්න දේවල් මොනවද? අපිට හැමදාම අපේ ගණන් ටීචර් කියලා තියෙනවා වැඩි කරන්න, අඩු කරන්න, බෙදන්න, එකතු කරන්න. හැබැයි අපේ ජීවිතේට අපි මේ දේවල් ආදේශ කරලා බලලා තියෙනවා. ඒව හැමදාම අපි පොතේ ලියන සංඛ්‍යා එක්ක විතරක් නෙමෙයිද බැලුවේ. අපි එතනින් ඔබට දෙයක් හිතුවා. වටිනාකම් එකතු කරගන්න, ආදරේ වැඩි කරන්න, කෝපය අඩු කරන්න, කරුණාව බෙදන්න. ඇයි අපිට බැරි වුණේ එහෙම කරන්න? ඇයි අපිට එහෙම හිතුන්නේ නැත්තේ? හැබැයි එකතු කිරීමේ ලකුණ අපි ඕන තරම් දකින්න. හැබැයි අපි වැඩි කිරීමේ ලකුණ ඕන තරම් අපි වැඩි කරන්න කැමති. අපේ අඩිය වැඩි වෙනවට කැමති, ආදායම වැඩි වෙනවට කැමති. හැබැයි අපේ ජීවිතයේ අභ්‍යන්තරයේ තියෙන යම් දේවල් වලදී අපි මේ දේවල් පාවිච්චි කරලා තියෙනවා. අපේ ජීවිතය සැලසුම් කරලා. ඒකට මගේ පළවෙනි ප්‍රවේශය තුල මම කතා කරලා තියෙනවා මේ වෙනස් වෙන්න ඕනි ඔබ හිතන ආකාරය. ඒත් එක්කම මම කතා කරා ඒ වෙනස ඔබ සැලසුම් කරගත යුතුයි කියලා. ඒත් එක්කම මම යන ඔබ සියලු දෙනාම දන්න තව චූටි සංකල්පයක්. ඒ තමයි ඔබ මේ වෙනස් කරලා ඔබ මේ සැලසුම් කරන දේ ඔබ ජීවිතේ විශ්වාස කරනවා. ජීවිතේක ඔබේ සිතින් දැකිය යුතුයි. මම හිතන්නේ ඔබට සුපුරුදුම වචනේ තමයි ඔබ චිත්ත රූප තුලින් මේ දේ දැකිය යුතුයි කියන්නේ. ඔබේ සිතුවිලි ප්‍රබල වන්නේ ඒවා සැලසුම් කිරීම තුලම පමණක් නෙමෙයි. ඒ සැලසුම ප්‍රබල වන්න ඔබ මේ දේවල් පරිකල්පනය කළ යුතුයි. අපි ඕන තරම් මේ ටීවී එකේ යන බයිස්කෝප් බලනවා. ටීවී එකේ යන ෆිල්ම් බලනවා. නැත්නම් ෆිල්ම් හෝල් එකට ගිහිල්ලා බලනවා. ඇයි අපි අපේ පවුලේ චිත්‍රපටිය හදන්නේ නැත්තේ? අපි මේ චිත්‍රපටිවල තියෙන පවුල් ගැන හරි ආසයි කතා කරන්න. ඒ විදිය ගැන හිතනවා නිතරම. හැබැයි අපේ ජීවිතේ අපි පවුලම කට්ටිය එකතු වෙලා හරි මේ පවුලේ ෆිල්ම් එක නැත්තම් පවුලේ චිත්‍රපටිය කවදාකවත් හදන්න උත්සාහ කරලා තියෙනවා. අපි ගැන උදේ හවස හිතනවා. ඒ පවුල වෙනස් කරන්න ඔබට අර මං කිව්වා වගේ රාමුවෙන් පිට දේවල් හිතන්න පුළුවන්. ඔබට මේ දේවල් සැලසුම් කරන්න පුළුවන්. ඔබට මේ දේවල් චිත්‍රපටියක් ආකාරයෙන් දකින්න පුළුවන්. ඔබට පරිකල්පනය කරන්න පුළුවන්. ඔබට චිත්‍ර රූප මගින් දකින්න පුළුවන් මේක. හොඳට මතක තියාගන්න. මොලේ ගැන කරලා තියෙන බොහෝ පරිශ්‍රණවල මොකක්ද ඔප් වෙන්නේ? අපි මනසේ ගොඩනගන චිත්‍ර රූප අපිට ඍජුවම බලපානවා. මිනිස් මනසේ තියෙන විශිෂ්ටතම හැකියාව තමයි කාලය හරහා ගමන් කරන්න පුළුවන්. ඔබට පුළුවන් අනාගතයේ දේවල් දකින්න. මොලේ ගත්තොත් නියුරෝන බිලියන 86ක් විතර තියෙනවා. මේ නියුරෝන මොලේ සංනිවේදනය අඛණ්ඩව කරන්න අඛණ්ඩව කරන පුදුමාකාර දෙයක් ඇත්තම තියෙනවා. එතකොට මේකට යම්කිසි බාධාවක් වුණත් ඒ නියුරෝප්ලාස්ටිසිටි කියන process එක තුර ඇත්තම කිව්වොත් ඒක නැවත වතාවක් ශක්තිමත් වෙනවා. ඒතර ඔබ දේවල් හිතන්න නැවත හිතන්න මේ නියුරෝන ජාලයේම ශක්තිමත් වෙනවා. වැදගත්ම දේ තමයි අදාළ ක්‍රියාව මනසින් කරත් ඔබ කායිකව කරත් මොලේට මේ දෙකේ වෙලාවට වෙනස හොයන්න බෑ. හාවර්ඩ් විශ්වවිද්‍යාලේ කරපු පරිශ්‍රණයක් මම ඉක්මනට කියන්නම්. මම හිතන්නේ අපිට කාලේ ඉතාමත් මෙනින් ගෙවෙනවා. කණ්ඩායම් දෙකක මේ පියානෝ වාදනය කරන කණ්ඩායම් දෙකක් අරගෙන උන් මේ පරීක්ෂණය කරේ. උන් මේ පරීක්ෂණය නෙවෙයි මම කියන්නේ පරිශ්‍රණය කරේ. උන් එක කණ්ඩායමකට පියානෝ වාදනය කරන්න දුන්නා. උන් අනිත් කණ්ඩායමට පියානෝ වාදනය කරන්න නොදී මේ ෆිසිකලි ඒක සෙල්ලම් කරන්න නොදී උන් ඒක මනසින් අසන්න දුන්නා. ඒකල උන් ටිකව ඒක මනසින් ඒ පියානෝ එක වාදනය කරන්න. හැබැයි මුන් දැකපු දේ තමයි මොලේ ක්‍රියාකාරීත්වය ගත්තොත් මේ expansion in the motor cortex කියලා කියනවා. motor cortex කියන්නේ මොලේ ගොඩක් වෙලාවට මේ planning and controlling
සම්බන්ධව තියෙන ඒකකය කියමුකෝ අපි. එතකොට විශේෂයෙන්ම අපේ මේ ශරීර චලනයන් පාලනය කරන්න ගොඩක් වෙලාවට මෝටර් කෝටෙක්ස් එක උපකාරී වෙනවා. ඉතින් මේකේ ක්‍රියාකාරීත්වය බැලුවොත් අර මනසින් වාදනය කරපු කට්ටිය බැලුවත් ඒක ඇත්තටම පියානෝ එක වාදනය කරපු කට්ටිය බැලුවත් මේ දෙගොල්ලගම එක හා සමානව ඒක උද්දීපනය වෙනවා. එතකොට ඔබ ඔබේ අනාගතයේ සිතින් දකින්න මොකද්ද වෙන්නේ? ඔබ මේක ෆිල්ම් එකක් ආකාරයෙන් දකින්න මොකද්ද වෙන්නේ? ඔබේ මනසේ තුලින් ඔබේ මොළය ඔබ බලගන්නවා. ඇල්බර්ට් අයින්ස්ටයින් හරි ලස්සන කතාවක් කියනවා. ඔහු ජීවිත පුරාවටම පරිකල්පනයේ භාවිතා කරපු පුද්ගලයෙක්. ඔහු කියනවා imagination is more important than knowledge. ඔහු කියනවා මොකද්ද? දැනුමට වඩා පරිකල්පනයේ වැදගත්. අපි කවදාකවත් ඒක ප්‍රයෝජනයකට අරගෙන තියෙනවා නෑ. මිනිසා සතු අසරිමත්ම යාන්ත්‍රණය මොකද්ද? මොළය. අපි කවදාකවත් අපේ මොළය ගැන හිතලා තියෙනවද නේ? අල්ලපු කෙතර ප්‍රශ්නයක් තිබ්බොත් බලෙන්ම ගිහිල්ලා අපි ඒක හොට දාලා විසඳනවා. හැබැයි අපි කවදාකවත් අපේ ශරීර කූඩුව ඇතුලේ තියෙන මේ විශිෂ්ට යාන්ත්‍රණය මිනිස් මොළය අපි ඒක ගැන නිකමට හිතලා තියෙනවා. ඔබේ සිතුවිලි හසුරවන ආකාරයට අනුව ඔබේ මොළය වැඩ කරනවා. ඔබේ සිතුවිලි වෙන කවුරු හරි හැසිරුවොත් මොකක්ද ඒ වෙන්නේ? අනිවාර්යයෙන්ම ඔබේ මොළය හසුරවල තියෙන වෙන කවුරු. අපි දන්නේම නැතුව එතනත් මොකක්ද වෙලා තියෙන්නේ? වෙන කාට හරි කඩේ. අත්තම කිව්වොත් වර්තමාන සමාජයේ අපිව හසුරවන්නේ කවුද? ඔබ ඔබේ හෘද සාක්ෂියෙන් අහන්න. ඔබේ සිතුවිලි හසුරවන්නේ කවුද? ඔබද? මේ ප්‍රශ්නයක් ඒක. මනෝවිද්‍යාව තුළ මගේ විශේෂ ශාස්ත්‍රය තමයි මගේ පර්යේෂණ ශාස්ත්‍රය තමයි මේ මනෝ වාක් විද්‍යාව තුළ මිනිස් මොළය සහ සංනිවේදනය පිළිබඳ විශේෂයෙන්ම මේ මොළය සම්බන්ධව තවමත් මේ විශ්මිත මොළය සම්බන්ධව තවමත් පර්යේෂකයන් බොහෝ දේවල් හොයමින් ඉන්නේ. තාමත් හොයනවා. වෙලාවකට මට හිතෙනවා මේ මොළය කියන්නේ හරියට ගෙදර තියෙන ෆියුස් එකක් වගේ. ඒ කියන්නේ එක ෆියුස් එකක් ගියත් අනිත් එක ක්‍රියාකාරී වෙනවා. ඔබට ඕන තරම් මං හිතන්නේ දැන් තාක්ෂණයේ හරි දියුණුවේ ඕන තරම් මේ දේවල් ගැන අධ්‍යයනය කරන්න අවස්ථාව තියෙනවා. ඔබට බලන්න පුළුවන්. ඉතින් මම මෙතෙන්දී කියපු කාරණේ තමයි මේ මොළය සහ පරිකල්පනය සහ ඔබේ සිතුවිලි. කොට අපිට දරා ගන්න බැරි වුණ සිතුවිල්ලක් ආපුවම මොකද වෙන්නේ? අපිට පීඩනය ඇති. අපිට ආතතිය ඇති. මේක බොහෝ වෙලාවට අපිට පරිහානි ඇති වෙන විදිහට කටයුතු වෙනවා. අපේ ස්කන්ධය හැදෙනවා වෙන්න පුළුවන්, අධික රුධිර පීඩනය ඇති වෙනවා වෙන්න පුළුවන්, හෘද රෝග ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ડિප්‍රෙෂන් නැත්නම් විෂාදය ඇති වෙන්න පුළුවන්, ඇන්සයිටි නැත්නම් කාංසාව, ස්ට්‍රෙස් නැත්නම් ආතතිය ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පෞරුෂාබාධ ඇති වෙන්න පුළුවන්. ඒතර මේ දීර්ඝකාලීන ආතතියක් ඔබට තිබෙනවා නම් අපි කියනවා ඒක ක්‍රොනික් ස්ට්‍රෙස් කියලා. ගොඩක් වෙලාවට මොළේ ශෛල පවා විනාශ වෙනවා. ඊට අමතරව මේ නූතන පර්යේෂණ අනුව බොහෝ වෙලාවට ඔබේ මොළය යම් කිසි මට්ටමකට හැකිලෙන්න පවා පුළුවන්. ඒ ක්‍රොනික් ස්ට්‍රෙස් නැත්නම් දීර්ඝකාලීන ආතතිය තුළ ඔබට එතනින් එහා විෂාදයේ වගේ දෙයක් උනත් ඇති වෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා. ඒතකොට මේ ස්ට්‍රෙස් මැනේජ් කරගන්න විදිහ ඔබට පරිකල්පනයේ යොදා ගන්න පුළුවන්. බොහෝ පරිශ්‍රකයන් කියනවා පරිකල්පනයේ කිරීම තුළ චිත්‍ර රූප නැවීම තුළ ඔබට ඔබේ ආතතිය, ඔබේ පීඩනය, ඔබ මනසින් ඔබ අනාගතයට යන්න පුළුවන්. මම ඇත්තටම අහුවොත් ඔබට තව අවුරුදු 10කින් ওই සමහර ප්‍රශ්න තියෙනවද කියලා. ඔබ කියයි අනේ මට එහෙම ප්‍රශ්නයක් නැහැ. අවුරුදු 5කින් තියෙනවද කියලා අහුවොත් නැහැ. ඔබට ගැටලුව මොකද්ද තියෙන්නේ? ඔබට මේ වර්තමානයේ ගත කර ගැනීමයි ගැටලුව තියෙන්නේ. හැබැයි ඔබ පැහැදිලිව දන්නවා අනාගත කාලේ බොහෝ වෙලාවට ඒ තත්ත්වෙ මග යනවා. මම කියන්නේ මේ අනාගත කාලේ අනිවාර්යයෙන්ම ඔබට මේ ප්‍රශ්නේ නැහැ කියලා දැනෙනවනේ. ඇයි ඔබ වර්තමානයේ ඒ ගැන එතරම් කැමති? ඇයි ඔබට ඒක සාධනීය විදිහට විසඳ ගන්න බැහැ? වර්තමානයේ සතුටින් කළමනාකරණය ගැනීමට හැකිනම් ඔබට බොහෝ ප්‍රශ්න විසඳන්න පුළුවන්. ජීවිතේ මං කියන්නේ වටිනාම කාලේ වර්තමානයේ. වර්තමානයේ එන හැම ප්‍රශ්නයක්ම හැම අභියෝගයක්ම ඔබ ආදරෙන් බාර ගන්න. එතකොට ඔබේ මුළු අතීතයේම සුවඳවත් අතීතයක් බවට පත් වෙනවා. අනාගතයෙන් වර්තමානයේ පැමිණෙන හැම අභියෝගයක්ම තමත් පුළුල් චින්තනයකින් බාර ගන්න. ඒතුව ඔබ දන්න ප්‍රශ්නේ තමයි ඔබට තව අවුරුදු 10කින් මේ ගැටලුව නැහැ කියන්නේ. ඔබ මේ ආකාරයෙන් ඔබේ සංකල්ප දකිද්දී ඔබ මේකට එකතු කර යුතු තව වටිනා කියන දෙයක් තියෙනවා. ඒ තමයි ideologies. මම ideology කියන එක මම කැමතියි කියන්නේ මේ විශ්වාසයන් සහ
හරපද්ධතිය නැත්නම් වටිනාකම් කියන. යිඩියොලොජි එකක් කියන්නේ දෘෂ්ටියක්. ඔබ ළඟ රත්තරන් තිබ්බොත් ඔබට ඒක ඩොලර් වලට කුමාර කරන්න. ඔබ ළඟ දර තිබ්බොත් ඒක පිදුරු වලට ඔබට කුමාර කරන්න. ආදරය, කරුණාව, දයාව, මෛත්‍රිය, පරිත්‍යාගශීලී බව, ස්තුතිවන්ත බව මේ වගේ ඕන තරම් වටිනාකම් ඔබට හිතන්න පුළුවන්. ඔබ ජීවිතයේ මේ දේවල් ගැන දන්නවා. ඔබට ඔබ දකින්න චිත්‍රපටියට මේ වටිනාකම් අනිවාර්යෙන් ඔබ එකතු කළ යුතුයි. ඒකට තමයි මේ දේ වටිනා දෙයක් වෙන්නේ. ඔබ මේ එකතු කරන වටිනාකම් එක ගොඩ නැගෙන ඔබේ චිත්‍රපටිය ඔබ අවසානයේ අදිෂ්ඨානේ ඔබේ ජයග්‍රහණය කරා ගෙනියන්න ඕනේ. මගේ පියා කියලා දුන්න කාරණයක් තමයි මේ failures are the pillars of success. පරාජිත මිනිසුන් තමයි ජයග්‍රහණයේ ස්තම්භ. මම පන්ති අන්තිමයා වුණත් ඔහුලා ඇස්ති බාර ගන්න මාව. ඒ නිසා මම පන්තිය පළවෙනිය වෙන්න උත්සාහ කරා. If there is a will, there is a way. හිත ඇත්නම් ජීවිතේ පත කුඩාද. අපිට මේ ලෝකේ ඕන දෙයක් කරන්න පුළුවන්. සමහර වෙලාවට අපි අදිෂ්ඨානයේ තිබ්බට හිමින් ගමනක් යන්න වෙනවා. අපි පොඩි කාලේ ඉඳන් ඉගෙන ගත්තට හාවගේ ඉබ්බගේ කතාව අපි ඇත්තට මේකේ තියෙන හරිය ඉගෙන ගත්තා. Slow and steady wins the race. හිමින් ගමනත් අකණ්ඩ ගමනත් ජීවිතේ පුදුමාකාර ජයක් ඔබට ලබා ගන්නවා. අමුන්ගේ අදිෂ්ඨානයේ අලු යට තියෙන ගිනි පුපුරු වගේ වෙන්න ඕනේ. කවදාකවත් අලු යට තියෙන ගිනි පුපුරු නිවෙන්නේ නැහැ. කුලඟක් ආපු ගමන් ඒක ආයිසරයක්පත් වෙනවා. අලනේ යකඩේ තලන්න ජීවිතේ මොහත් වෙනව ඇරෙන්න කවදාකවත් මොට වෙන්නේ. ඉතින් ඔබ සතු ඔබේ අදිෂ්ඨාන ශක්තිය අති දවන්ත අදිෂ්ඨාන ශක්තියක් විදිහටම අති දවන්ත ආලෝකයක් විදිහට ඔබ තුල තිබිය යුතුමයි. මම මේ ස්ලයිඩ් ෂෝ එක පෙන්වුවේ නැත්තේ මම හිතන්නේ මම පැහැදිලිව මේ කරුණාටි කතා කරපු නිසා. නමුත් මේකේ අවසානදී මම මෙන්න මේ දේ තමයි ඔබට මේ වෙනකම් කතා කරන්නේ. කොවිඩ් වලට එරෙහිව අපි අද දවසේ මේ සාකච්ඡාව ගෙනිච්චා. මම ඔබට කිව්වේ ඔබ වෙනස් විදිහකට හිතන්න කියලා. මම change කියලා කිව්වේ C. ඔබේ චින්තනය වෙනස් කරමු. චින්තනයේ රාමුවෙන් ඔබට හිතන්න. මම ඔබට කිව්වේ සංවිධානය කරන්න, ඔබ ඒක ඕගනයිස් කරන්න. මම ඔබට කිව්වේ ඒක චිත්ත රූපයක් වගේ දැකලා තවදුරටත් ඒකේ අඩුපාඩුකම් හදලා ඔබේ ඒ චිත්‍රපටිය සාර්ථක චිත්‍රපටියක් කරගන්න කියලා. ඒ තමයි විෂුවලයිස් කරන්න කියලා මම කිව්වේ. මම හතරවෙනියට ඔබට කිව්වේ අද දවසේ අයිඩියොලොජි. ඔබ ඒකට හිමි දෘෂ්ටියක් ඔබ දෘෂ්ටිවාදී විදිහට ලබා දෙන්න. ඔබ ඒකට වටිනාකම් එකතු කරන්න. ඔබ ඒකට විශ්වාසයන් ඇතුළත් කරන්න. වටිනාකම් විශ්වාසයන් කියන දේවල් ගැන දවස් ගණන් වුණත් ඔබට මටයි කතා කරන්න පුළුවන්. මම අවසාන වශයෙන් ඔබට කිව්වේ determination අදිෂ්ඨානය. ඔබ හොඳට බලන්න කොවිඩ් වලට එරෙහිව ඔබට කළ හැකි දේවල් ඔබේ අභ්‍යන්තරයේ තුල ඕන තරම් තියෙනවා. Successful people think differently. සාර්ථක මිනිස්සු හිතන්නේ වෙනස් විදිහට. අපි කොවිඩ් එක වෙනස් වෙමු. කොවිඩ් එක සංවිධානය වෙමු. කොවිඩ් එක අපි පරිකල්පනය කරමු අනාගතේ. අනාගතේ අපි දකිමු. කොවිඩ් එක අපේ වටිනාකම් සහ අපේ හරපද්ධතිය නැත්නම් අපේ විශ්වාසයන් අපි අවශ්‍ය විදිහට වෙනස් කරමු. අපි නොසැලෙන අදිෂ්ඨානයෙන් ජීවිතයේ ඉදිරියට මෙන්න. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ the journey of 1,000 miles begin with one step. සතකුන් දහස් ගණනක ආරම්භය ඔබ තබන පළමු පියවරෙන් තමයි ආරම්භ වෙන්නේ. ඔබ හොඳින් මතක තියාගන්න ඔබට ජීවිතයේ ආපස්සට ගිහිල්ලා අලුතින් දේවල් ආරම්භ කරන්න බෑ. ඔබගේ O level results, A level results, ඔබ විවාහ වුණ පුද්ගලයා, ඔබේ දරුවන්ගේ පාසල මේ කිසි දෙයක් ඔබට වෙනස් කරන්න බෑ. හැබැයි ඔබට ජීවිතයේ අදින් පටන් ගන්න තව අවුරුදු 5කින් 6කින් තියෙන ලෝක විශිෂ්ටතම ජීවිත කතාව ලියන්න ඔබට වරමක් තියෙනවා. ඔබ හොඳින් මතක තියාගන්න ඔබේ හෘද සාක්ෂිය තුළ ඔබ මේක හොඳින් සටහන් කරගන්න ඔබට ජීවිතය අනාගතේ වෙනස් කර හැකියි. ඔබේ ජීවිත පොතේ ඔබේ අතීතයේ ලියා අවසන්. හැබැයි ඔබේ අනාගතේ ඔබ ලියා නැත. ඒ ඔබ වෙනස් කර හැකියි. ඔබේ ජීවිත කතාව කියවලා තව අවුරුදු 5කින් මේ ලෝකේ ගොඩක් අයගේ ජීවිත සමහරට හැදෙන්නේ. අන්ධකාරයට සාප නොකරන්න. ඔබෙහි පහනටත් ආලෝකය දෙනවා. සමහර වෙලාවට පහනට ආලෝක නැතත් ලෝකයක් ආලෝක කරනවා. ඒකින් අවසාන වශයෙන් මම අද දවසේ ඔබට කැමති මහත්මා ගාන්ධිතුමා කියපු යම් කිසි දෙයක් මේ සාකච්ඡාව අවසන් කරනවා. මහත්මා ගාන්ධි කියලා තියෙනවා ඔබේ සිතුවිලි ඔබ ධනාත්මක කරගන්න සිතුවිලි වචන බවට පත් වේ. ඔබේ වචනය ධනාත්මක කරගන්න වචන චර්යාව බවට පත් වෙනවා. ඔබේ චර්යාව ධනාත්මක කරගන්න චර්යාව පුරුදු බවට පත් වෙනවා.
ඔබේ පුරුද්ද ධනාත්මක කරගන්න ඔබේ පුරුදු වටිනාකම් බවට පත් වෙනවා. ඔබේ වටිනාකම් ධනාත්මක කරගන්න එය ඔබේ ධෛර්යය වෙනස් කරනවා. ආදරණීය අම්මේ තාත්තේ දරුවනේ. මොන දේ නැති වුණා ජීවිතේ ඔබ හැම තත්පරයක්ම ආදරෙන් සතුටින් ගත කරන්න. තව කෙනෙකුගේ සතුට දැකලා ඔබ සතුටු වෙන්න. මේ ලෝකේ තව කෙනෙක්ට සතුටු වෙන්න ඔබ ජීවිතේ උදව් කරන්න. ඒ දේ කවදා හෝ දවසක ඔබට මේ විශ්වය විසින් නැවත ලබා දෙනවා. ඔබ ජීවිතේ මං කවදාකවත් කවුරුවත් එක්ක තරහ වෙන්නේ නැහැ. තව කෙනෙක් මාත් එක්ක තරහ වුණා මං එයාට හැමදාම ආදරෙන් සැලකනවා. ඒ දේ තුළ මම ලබන මානසික නිදහස, මානසික මගේ චින්තනයේ නිදහස අතිප්‍රබලයි. ඔබ සියලු දෙනාටම අද දවසේ එම අද පටන් ඔබේ ජීවිතයේ ඉදිරි හැම කටයුත්තක්ම ජයග්‍රහී දේවල් වේවා. විශේෂයෙන්ම ජයග්‍රහී අනාගතයකට සතුටින් බර අනාගතයකට ඔබ සියලු දෙනාටම අනාගතයක් ලැබේවයි ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි. කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සමන් වනසිංහ මහත්මයාන ඔබතුමන්ට බොහොමත්ම ස්තුතියි. කතා කරපු පළවෙනි කෝල් එකෙන්ම අපේ ආරාධනාව බාරගත්තා. ඒ වගේම ඔබ ඒ බාරගත්තු වගකීම 100,000ක් ඉෂ්ට කරා ඒ විදිහටම. ඉතින් එතුමන්ට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපිත් එක්ක එකතු වුණාට ස්මාර්ට් NLP ඉන්ටර්නැෂනල් එක්ක එකතු වුණාට ඔබට ආරාධනා කරනවා හෙට දවසෙත් අපිත් එක්ක එකතු වෙන රෑ 9ට ඔබේ ජීවිතය වෙනස් කරන මේ වැඩසටහන් මාලාවේ තව හරියටම දවස් 4ක් ඔබට ඉතුරු වෙලා තියෙනවා. ඒ දවස් 4ත් එක්කත් ඔබ අද හිටියා වගේ මේකතු වෙන්න. අර කතාවක් තියෙනවානේ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියලා. ඒ නිසා අවසාන වේගෙන ගියාට ඔබට හැම දවසකම හොඳ යමක් ලැබේවි. ඉතින් එහෙමනම් ඔබට ප්‍රාර්ථනා කරනවා වැඩසටහන අවසන් කරන්න කලින් එතුමන් කියලා දීපු විදිහට රාමුවෙන් පිටතට හිතන්න පටන් ගන්න. ඔබ රාමුවෙන් පිටතට හිතන්න පටන් ගත්ත දවසේ ඉඳන් ඔබට එරෙහි වෙන සුළඟත් එක්ක පොරබදින එක නවත්වාවි. සුළඟත් එක්ක පොරබදිනවා වෙනුවට රුවලේ දිශාව වෙනස් කරන්නට පටන් ගනීවි. ඉතින් ඒ වෙනුවෙන් ඔබට සියලු ශක්තිය ධෛර්ය වාසනාව ප්‍රාර්ථනා කරනවා. හෙට හම්බ වෙනවා අපි හරියටම රෑ 9ට. ඔබට ජයශ්‍රී.